නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත්තු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, බොහෝ දෙනෙක් බණ කියනවා ඇහෙනකොට ඒ හැම දිනාගේම බණ අතරේ අපි පිළිගන්න ඕන බණ මොකක්ද? ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයන්නේ. හැම දෙනින්ම බණ ඇහෙනවා. ওই බණ ඇහෙන බණ අපි කොයි බණක්ද පිළිගත යුත්තේ? කොයි බණක්ද බැහැර කළ යුත්තේ? ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට හරි ලස්සන උත්තරයක් වේවි අද මේ ඉගෙන ගන්න ධර්මය. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අප්‍රේල් මාසේ 8 වන දිනට අද දවසට උපන්දිනයේ යෙදෙන පින්වත් සවින්ද අතුලුවගේ පුතාට, ඒ වගේම දෙවන දිනට උපන්දිනයේ යෙදෙන පින්වත් අනුලා සේනානායක මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් නිවන්තිඩිය පිළියන්දල පදිංචි පින්වත් සමින්ද අතුලුවගේ මහත්මයා සහ දීප්ති අතුලුවගේ මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළ ඉතින් උපන්දින සමරන ආදර පුතුටත් ආදරණීය මෑණියන්ටත් මේ ධර්ම දානමය පින අනුහසින් නිදුක් නිරෝග සෝය දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් අපි ධර්මයේ ශ්‍රවණය කරමු. අද ඉගෙන ගන්න ජාතක පුවතේ නම පින්වතුනේ සමුද්ද වාණිජ ජාතකය. මුහුදු ගිය වෙලෙන්දන්ගේ කතාව. මේ කතාව තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දි තමයි දේශනා කළේ. ඒ දේශනාවට පසුබිම වුණේ දේවදත්ත නිරේ යාමේ සිදුවීම. බුදුරජාණන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී දේවදත්ත වාසය කළේ පින්වතුනේ ගයාවේ ගයා ශීර්ෂයේ පිහිටි විහාරයක. ඉතින් දේවදත්තගේ වචන හිස්මුදුනින්ම පිළි අරගෙන දේවදත්ත කියන මහා අසත්පුරුෂයාට අහුවෙලා ඒ කාලේ රජගහ නුවරට වෙන්න ඊළඟට ඔය ගයා ශීර්ෂෙ පැත්තට වෙන්න ඔක්කොම එකතු වුණොත් එහෙම පවුල් 500ක් දායක පවුල් 500ක් හැදිලා තිබුණා. ඒ අය දේවදත්තගේ වචනේ පිළිගත්තා. දේවදත්ත මූලිකව කියපු අර මූලික වචන ටික දැන් දේවදත්ත කියලා තිබුණානේ. දේවදත්තගේ ප්‍රතිපත්ති කියලා අමුතුවෙන් එකක් ඉදිරිපත් කරලා තිබුණානේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ බැහැර කළා දේවදත්ත. බුදුරජාණන් වහන්සේගේ වචනේ බැහැර කළා දේවදත්ත විශේෂයෙන් ගෙනව භික්ෂුවක් ජීවිත කාලෙම රුක් මුල ඉන්න ඕන. ජීවිත කාලෙම මස් මාංශ වැළඳීමෙන් වැළකීලා ඉන්න ඕන. ඔය වාදී වශයෙන් දේවදත්තගේ ක්‍රමවේද පාංශකූල සිවුරම පොරවන්න ඕන. ඔය වගේ භික්ෂුවක් උදෙසා රළු ප්‍රතිපත්ති දේවදත්ත ඉදිරිපත් කළා. ඉතින් මිනිස්සු මේකට අහු වෙලා ගියා. ඉතින් ඒ පිරිසත් එක්ක දේවදත්ත භාග්‍යතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් දොස් නගනගා වාසය කළා. ඊළඟට දේවදත්ත ළඟ හිටපු අයයන්ට ප්‍රශංසා කරගෙන හිටියා. ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතින් ඊටාම ශ්‍රද්ධාවෙන් සසුන්ගත වෙච්චි 500ක් භික්ෂූන් දේවදත්තගේ බස පිළි අරගෙන දේවදත්ත ළඟට ගියානේ. ඒ සිදුවීම මා හිතන්නේ පින්වතුන්ලා අහලා තියෙනවා. දේවදත්ත මේ 500 දෙනාට කතා කරන්න අවස්ථාවක් හදලා මේ 500 දෙනාව දැහැගත්තා. මේ දැහැගත්ත 500 දෙනා ධර්මාවබෝධයට පින් තිබ්බ අය. මේ අයව එකතු කරගෙන ගියා ගායා ශීර්ෂයට. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේවත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේවත් ඒ වෙලාවේ කැඳවනවා. කැඳවලා අහනවා සාරිපුත්තේ මහා මොග්ගල්ලාණය
අර 500 දෙනා ගැන අනුකම්පා නැද්ද කියලා ඔබට. වහාම ගිහින් බේරගෙන ඉන්න කිව්වා. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ? ඒ 500 දෙනාට පින තියෙනවා. දැන් පින නැසෙමින් පවතිනවා. පින නැසෙන්නේ ඇයි පින්වතුනි? පින නැසෙන්නේ අසත්පුරුෂයාගේ ආශ්‍රය නිසා. අසත්පුරුෂගේ ආශ්‍රයට වැටුනොත් පින නැසෙනවා. අපි මේ මනුස්ස ජීවිතේ ලැබුවේ පින්වතුනේ පිනකට. මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපට සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් හොඳට මතක තියාගන්න අපේ පින වැඩෙනවා. මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපිට මුණ ගැහෙන්නේ අසත්පුරුෂයා නම් පින්වතුනේ පින නැසෙනවා. ඔබ හිතන්න හොඳට මෙහෙම මේ මොහොතේම අපි බණපද අහනකොට පින්වතුනේ මේ මොහොතේම නැද්ද නිරේ සත්තු තිරිසන් ලෝකේ තිරිසන්නෝ පෙරේත ලෝකේ පෙරේතයෝ මේ මොහොතේම නැද්ද මේ මොහොතේම ඉන්නවා ඒකුණුත් යමක් ගෙවනවා ඒකුන් ගෙවන්නේ කුමක්ද ඒ අය ගෙවන්නේ පව නිරේ යන්ට හේතු වෙච්ච පව ගෙවමින් ඉන්නවා තිරිසන් ලෝකේ යන්ට හේතු වෙච්ච පව ගෙවමින් ඉන්නවා පෙරේතෙක් වෙන්න හේතු වෙච්ච පව ගෙවමින් ඉන්නවා ඒ අය අපි මනුස්ස ලෝකේ අපි බණ අහනවා. අපේ ගෙවෙමින් තියෙන්නේ මොකද්ද? අපේ ගෙවෙමින් තියෙන්නේ පින. මනුස්ස ජීවිතයට සුගතියට එන්න අපිට යම් පිනක් උපකාර කළාද? ඒ පින ගෙවෙමින් පවතින්නේ නැද්ද මේ වෙද්දී? පින ගෙවෙනවා. පින ගෙවෙනකොට මතුමත්තේහි රැස් වෙන පිනක් අපිට නැත්තම් පින නැති කෙනෙක් විදිහට මේ මනුස්ස ලෝකෙන් අපිට යන්න සිද්ධ වෙනවා. පින නැති කෙනෙක් විදිහට මනුස්ස ලෝකේ යන්න සිද්ධ වෙන්නේ අසත්පුරුෂයාට අහු වුණොත්. සත්පුරුෂයෙ මුණ ගැහුණු පින්වතුනේ මේ ලද මනුස්ස ජීවිතේ තව පින් ගොඩාක් පිරෙන ජීවිතයක් බවට පත් වෙනවා. දැන් අපිට සත්පුරුෂ ඇසුර මුණ ගැහිච්ච නිසා හිමුන්නේ නැද්ද? දැන් මේ පින්වතුන්ලා මේ හෝරාවේ බණ අහනවා. අහන බණ පදයක් ගානේ පින පිරෙනවා. මං මේ බණ පද කියන බණ පදයක් ගානේ මට පින පිරෙනවා. අපි සෑරජානන් වහන්සේලා සාදරයෙන් වැඳා අපි පින් පිරුවා. අපි ඊටාම උනන්දුවෙන් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ පින්වතුන්ලා උතුම් උපෝසත අෂ්ටාංග සිල් සුරකින්නවා පින වැඩෙනවා සත්පුරුෂ ඇසුර නිසා. ඔන්න අසත්පුරුෂේ කරාට ඇවිල්ලා කිව්වොත් එහෙම ඔය සිල් කියලා එකක් නැහැ බුද්ධ ශාසනය ඇතුලේ ඔය සම්පූර්ණ බොරු විකාර කියලා. ඔන්න අසත්පුරුෂයාට අහු වෙනවා. අසත්පුරුෂයාට අහු වෙච්ච ගමන් මොකද වෙන්නේ? එයාගේ අර පුණ්‍ය ප්‍රතිපදාව කොහොම නැසීගෙන යනවා. මහා සෑ රජාණන් වහන්සේ නමකට සිත්සේ සම්බුද්ධ පූජා පවත්වනවා සත්පුරුෂයෙක් නිසා. ඔන්න අසත්පුරුෂයෙක් කියනවා ඔය ගඩොල් වලට වැඳලා ඇති වැඩේ මොකද්ද? ඕකෙන් පිනක් රැස් වෙනවද? මොනවද මේ බොල් වැඩ? ඔන්න කියනවා. අසත්පුරුෂයාගේ බහට කන දීපු ගමන් පුණ්‍ය ප්‍රතිපදාව නැසෙන්නේ නැද්ද? නැසී යනවා. මනුස්ස ලෝකෙන් මැරිලා යන්න වෙන්නේ නට පින් ඇතිව පින් නැතුව පින් මනසාගෙන. හොඳට මතක තියාගන්න ඒක බොහොම වැදගත් එකක්. අර භික්ෂුන්ගේ පින නැසීගෙන යන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් ඒ 500 දෙනාව බේරගෙන ඉන්න කියලා කිව්වේ. ඉතින් මේ 509ව සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් බේරගෙන වැඩම කළා. එකතු කරන් ආවා. ඔය සිද්ධියත් එක්ක දේවදත්තගේ මුවින් උණුලේ නැගුණා. දේවදත්තට දරා ගන්න බැරි වුණා අර 500 දෙනා තමන්ගෙන් කැඩිලා යනකොට. ඇයි දේවදත්ත කියලා කියන්නේ ලාභ සත්කාර කැමති කෙනානේ. ලාභ සත්කාර කැමති කෙනා ආස කරන්නේ ඔලු ගෙඩි ගන්නටනේ. තමන්ගේ වටේ ඔලු ගෙඩි ගොඩාක් තියෙනවා නම් ආසයි. මගේ පිරිවර මේ කියලා. එතකොට ඒකට ආස කරගෙන හිටපු දේවදත්තට එකපාර ඔලු ගෙඩි 500ක් නැතුව යනකොට දරා ගන්න බැරුව ගියා. දේවදත්තගේ මුවින් උණුලේ නැගුණා. දරාගත නොහි ශෝකයෙන් දේවදත්ත ලෙඩ වුණා. ඒ ලෙඩවීම හොඳ වුණේම නෑ පින්වතුනි. හොඳටම අමාරුණා. අවසානයේ මේ මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ කෙඳීරි ගගා ඉන්නකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මතක් වෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේව සිහි වෙලා දේවදත්ත කල්පනා කළා මං බුදුරජාණන් වහන්සේගේ සමාව අරගන්න ඕන. මට අන්තිම මොහොතේ ඒකමයි කරන්න තියෙන්නේ. මට වෙන කිසිම විකල්පයක් නැහැ කියලා. දැන් දේවදත්තට තේරුණා තමන් මේ ලෝකේ දාලා යන්න යන වගේ. පින්වතුනි අපිට කල්ැතුව තේරෙනවා නම් ඕක
අපි මේ ලෝකේ දාලා යන්න යන අයයි කියලා. කල්ැතු අපට ඒක තේරේවා. මේ බුදුබණ අහලා විමසලා අපිට කල්ැතුවම තේරෙන්න ඕන. අනේ අපි මේ ලෝකේ දාලා යන්න ඉන්න මිනිස්සු කියලා. පින්වතුනි ඒක තේරෙන්න නම් ගොඩාක් හිතන්න වෙයි. ගොඩාක් හිතන්න වෙයි. මම මැරෙන කෙනෙක් මරණ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා. එහෙම නොහිතන්න නම් නිකම් මේ වචනකින් කතා කළාට ඒක තේරෙන්නේ නැහැ. නිකන් හුදෙක් වචනකින් කතා කරාට අපි මරණයටපත් වෙන අය කියලා අපිට අවබෝධයක් ඉන්නේ. මේක වචන විතරයි. හිතන්න ඕන නිතර සිහි කරන්න ඕන. ඉතින් නිතර සිහි කරලා හෝ ඒ අදහසට ආවනම් ලොකු රැකවරණයක්. දේවදත්තට දැන් ඒ හිත ආවා. දේවදත්ත අවසානයේ බුදුරජාණන් වහන්සේව දකින අදහසින් තමන්ගේ උපස්ථායක භික්ෂුන් වහන්සේලාට කියලා යහනත් සමගම ඔසවාගෙන අර ගයා ශීර්ෂයේ ඉඳලා සෙවන් නුවරට ආවනේ. දැන් සෙවන් නුවරට එමින් ඉද්දී භාග්‍යතුන් වහන්සේටත් කල්ැතුවම ආරංචි ආවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව බැහැදක සමාව ගැනීමේ අදහසින් ආන්න දෙව්දත් මගේ එනවාලු. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය දෙව්දත්ට මාගේ දැක්මක් ලැබෙන්නේ නැත. දෙව්දත් ඔය ආවට මාව දකින්න ලැබෙන්නේ නැහැ කිව්වා. සෙවන් නුවරට ඇතුළු වෙනකොටම භාග්‍යතුන් වහන්සේ දකින්නු පිණිස දේවදත්තට කවදාවත් ඇවිල්ලා නැති මහා ශාරීරික දාහයක් ආවා. මුළු ශරීරෙම වේලිලා ඉවසන්ට බැරි පැම්පිපාසාවක් ආවා. දේවදත්ත හැරි බලනකොට දේවදත්තට පේනවා සමීපෙටම වෙන්න තියෙනවා පොකුණ. දැක්ක ගමන් දේවදත්ත කිව්වා අනේ අයියෝ මගේ ඇඟ දනවා හරි පිපාසයි. ඉක්මනින්ම ආයස්මතුනි ඔය ඇඳ බිම තියන්න මට බිමට බැහැලා අර පැම්පකුණේ බැසගෙන පොඩ්ඩක් ගත නිවා ගන්න ඕන පැම්පිපාසයි වතුර ටිකක් බොන්න ඕන කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇඳ බිම තිබ්බා. ඇඳ බිම තිබ්බ ගමන් දේවදත්ත අමාරුවෙන් කෙඳිරි ගාලා ශරීරය කෙලින් කරලා මේ ඇඳෙන් බිමට කකුල් දෙක තිබ්බා විතරයි. පොළොව විවර වුණා. ඒ මොහොතේම අග්නි ජාලාව නැගුණා. දේවදත්තට තේරුණා මං නිරේ යන්න සූදානම් කියලා. ඒ මොහොතේම දේවදත්ත වැඳගත්තා. වැඳගෙන කිව්වා දේවාති දේව වූ නර ධම්ම සාරති වූ සියලු දේ දක්නා බුදු නෙතින් සරු වූ සියයක් පින් ලකුණින් හොබනා අසිරිමත් ගුණ ඇති අග්‍ර පුද්ගල වූ සම්මා සම්බුදු රජුනේ දිවි පුදා මං ඔබ වහන්සේව සරණ යනවා කියලා සරණ ගියා. දේවදත්ත සරණ යාගෙන ඒ කෑගැසීමත් එක්කම දෙව්දත් නිරේ ගියා. ඉතින් ආනන්තරීය පාප කර්ම සහිතව හිටපු කෙනෙක්නේ. අවසානයේ මේ පිහිට අරගත්ත අවීචි මහා නරකයේ තමයි දෙව්දත් උපන්නේ. ඉතින් මේ ගැන අටුවා පොත් වහන්සේක සඳහන් වෙනවා අවසාන මොහොතේ නමුත් දෙව්දත් සරණ ගියපු නිසා ඔය කර්ම විපාකයේ ගෙවලා යම් දිනයක සට්ටිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ නම බවට පත් වෙනවා කියලා අපේ පොත්වල සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි කොහොම වුණත් දෙව්දත් නිරේ ගියා. තනියම නෙමෙයි. දෙව්දත් නිරේ ගිහිල්ලා ටික කාලෙකින් අර දායක පවුල් මැරුණානේ. දෙව්දත්ගේ වචනේ හිස් මුදුනේ තියාගෙන හිටපු දායක පවුල් මැරුණා. මැරෙන්න දායකයෝ නිරයේම ගියා. 500ක් දායක පවුල් නිරේ ගියා. බලන්න අසත්පුරුෂයාට හේතු වෙලා හිටපුවම වෙන දේවල්. අසත්පුරුෂයා යන්නේ තනියම නෙමෙයි. අසත්පුරුෂයා යන්නේ වටේ ඉන්න පිරිසත් ඇදගෙන. දායක පවුල් 500ක් නිරේ ගියා. ඉතින් භික්ෂුන් වහන්සේලාට හරි සංවේගයි මේ සිදුවීම. භික්ෂුන් වහන්සේලා මේ ගැන ධම්සභා මණ්ඩපේ කතා කර හිටියා. බලන්ට ආයුෂ්මතුනි ලාභ සත්කාර ගැන ඇති දැඩි කැමැත්ත නිසා දැඩි ගිජුකම නිසා දේවදත්තයා සෑහෙන්න පව් කරගත්තා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ හට අස්ථානයේ වෛර බැඳගෙන අනාගතයේ තමන් විඳිනා නිරාදුක ගැන කිසි බයක් නැතුව ඒ ගැන කල්පනා නොකොට අනේ දායක පවුල් 500කුත් අරගෙනම දේවදත්තයා නිරේ ගියා නොවෑ කියලා දැන් භික්ෂුන් වහන්සේලා මෙහෙම කතා වෙමින් හිටියා.
බුදුරජාන් වහන්සේ ওই මොහොතේ එහි වැඩම කරලා ධර්මාසනේ වැඩ හිටියා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි කතා කරගෙන හිටියේ මේ ගැනයි. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ලාභ සත්කාරයට ඇති ගිජුකම නිසා ඔය ගිජුභාවය නිසා දේවදත්තට අනාගතේ පෙවුන්නේ ආයස් මේ මහණෙනි මේට කලින් ආත්මයකත් අනාගත බය නොදැකීම හේතු කරගෙන ඒ ආත්මේ පමණක් ලද සැපයට වසඟ වීම නිසා පිරිසත් එක්කම ඔය දේවදත්තය මහා විනාශයකට පත් වුණා කියලා බුදුරජාන් වහන්සේ සමුද්ද වාණිජ ජාතකය ආන්නේ මොහොතේ තමයි වදාළේ. ගොඩාක් ඈත අතීතයේ පින්වතුනේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන කාලේ බරණැසට නුදුරින් තිබුණා මහවඩුවන්ගේ ගම කියන නමින් පවුල් 1000ක් වාසය කරපු ගම. ඒ හිටපු වඩුවෝ මේ මහා ජනකායට නොයේ කැඳපුටු හදලා දෙන්න පොරොන්දු වෙලා දැන් මේවා ඉතින් බලාපොරොත්තු වෙන කාලෙට කරගන්න බෑනේ. අන්තිමේ මේ මිනිස්සුන්ට මේ ජනයාගේ චෝදනා වැඩි වුණා. ඒ වඩු ගම්මානවල ඉන්ට හිටින්න බැරි තරමට ඒ වඩුවන්ට කරදර සිද්ධ වුණා. ඊට පස්සේ මේ වඩුව ටික කතා වුණා. අපි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ තමයි අපි ඔය තියෙන ලෑලි ටිකක් එකතු කරගෙන නැවක් හදමු. විශාල නැවක්. නැව හදලා අපේ පවුල් 1000ම නැගිලා අපි වෙන කොහෙට හරි යන්. මේ මිනිසුන්ගේ බේරුමක් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා මේ අය බාගෙට හදලා තිබුණ නැවක් තිබුණා. ඒක සම්පූර්ණ කරලා දහසක් දෙනා නැවේ ගොඩ වෙලා අර මිනිස්සයන්ට හොරෙන් ගංගා නදිය දිගේ පහලට ගියා. මේ පහලට ගිහිල්ලා හිට මේගොල්ලෝ වැදුනේ මහා සාගරයට. සාගරයේදී මේ නෞකාව එක්තරා සැඩ පහරකට හසු වුණා. ඒ සැඩ පහරට හසු වෙලා නෞකාව මේගොල්ලෝ බලාපොරොත්තු වෙච්චි නැති දූපතකට ගොඩ ගැහුවා. මේ දූපතේ නොඑක් මధుර වූ පළවැල ආදිය මේ හැමදේ තිබුණා. ඉතින් මේගොල්ලෝ මේ දූපතේ හරි සන්තෝෂෙන් වාසය කළා. දූපතේ වාසය කරනකොට ටික දවසක් යද්දී මේ දූපතේදී එකම එක මිනිස්සෙක්ව මුණ ගැහුණා. මේ මිනිස්සයා මුණ ගැහුණාට පස්සේ මේ මිනිස්සයත් එක්ක මේ පවුල් 1000 දැන් මෙතන ලොකු පවුල් පිරිසන්නේ. මේ පවුල් 1000 කතා බහ කළා. මේ දූපත ගැන තොරතුරු ඇහුවා. එතකොට මේ මිනිස්සයා කිව්වා මාත් මේ කලකට පෙර මෙහෙට ආපු කෙනෙක්. මේ දූපතේ කිසි දොසක් නැහැ. ඕගොල්ලොන්ට කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි දූපත පිළිවෙලකට පරිහරණය කරන්න ඕනේ කිව්වා. මේ දූපතේ සෙල්ලන්නම් බෑ කිව්වා. හේතුව මේ දූපතට දෙවිවරු හරි ප්‍රියයි. මේ දූපත දූෂිත කරොත් දෙවියෝ කිපෙනවා. එතකොට ඒ නිසා මේ දූපත දූෂිත වෙන විදිහට නම් කටයුතු කරන්න එපා කිව්වා. ඔය මල පහ ආදී කරාට පස්සේ ඒවා පිළිවෙලකට වහලා කරලා එහෙම ඔබලා කටයුතු කරොත් එහෙම මේකේ වසන්ට එහෙම අපහසුතාවයක් නැති කිව්වා. එතකොට මේ පැමිණි පවුල් 1000න් පවුල් 500 කැඩිලා හිටියේ. ඒ ඛණ්ඩණයට හේතුව එක 500ක් ඒ වෙළඳ කණ්ඩායමේ හිටපු ප්‍රධානියෙකුට ලැබිව හිටියා. අනෙක් 500 තව ප්‍රධානියෙකුට ලැබිව හිටියා. එක වඩු ප්‍රධානියෙක් ගොඩාක් ගිජු, ගොඩාක් ලෝභ, ගොඩාක් නිකන් අර ජීවිතේ අනවශ්‍ය විදිහට විනෝදකාමීව ගත කරන්න කැමති මෝඩ පහේ චරිතයක්. එයා තමයි ප්‍රධානියා. අනිත් ප්‍රධානියා බොහොම දුරදිග හිතලා කටයුතු කරන ගිජු බවින් තොර හොඳ කල්පනා ශක්තියක් තිබුණු කෙනෙක්. ඉතින් මෙහෙම මේ 500 වෙනම යම් බෙදුමක් තිබුණා. ඉතින් මේ 500 අය එක එකනාගේ තමයි අවවාද අරගන්නේ. එතකොට ඔහොම කාලය ගත වුණා. කාලය ගත වෙද්දී අර යහපත් වඩු නායකයා තමන්ගේ 500ක් වූ පිරිසට නිතර දැනුවත් කළා කවදාවත් මත්පැන් බොන්න එපා. අපි මත්පැන් බීවොත් මත්පැන් බීම කරණකටගෙන අපිට අමතක වෙන්න පුළුවන් මේ දූපත අපි පිරිසිදුව පරිහරණය කරන්න ඕන කියන එක. එදාට දෙවිවරු කිපෙන්න පුළුවන්. ඒ නිසා කිසිම ආකාරයකින් මත්පැන් බොන්න එපා. හොඳ සිහියෙන් වාසය කරන්න.
අර අනික් මෝඩ පහේ වඩු නායකයා ඕවා කල්පනා කළේ නැහැ. ඕන් ඔය ඉන්න ටික කාලේ හොඳට බීලා නටලා එහෙම හිටපල්ලා. එයාගේ එහෙම කතා තියෙන්නේ. ඉතින් කට්ටිය දවසක් බිව්වා. පීලා වෙරි මර ගාති ඒ තැන මල පහ කරා මූත්‍රා කරා ඒවා වැල්ලට යට කළේ නැහැ. මේ භූමියේ තැන තැන ගඳ විහිදෙන්න පටන් ගත්තා. එතකොට එහි හිටපු දේවතාවෝ හොඳටම කිපුණා. දේවතාවෝ කතා වුණා මේ නරයෝ අපගේ කෙලි මණ්ඩල පිළිකුල් කටයුතු තැන බවට පත් කරනවා නොවෑ කියලා. හොඳටම කිපුණා. මේකුන්ව මුහුද ගොඩ ගලන්ට සලස්සලා සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන කියලා දෙවිවරු කල්පනා කළා. එතකොට දෙවියෝ හැත්ති මොකක් එවන්නද මේ? සුනාමියක් එවන්න. මුහුද ගොඩ ගැලීමක් එවලා මේ සියලු දෙනාව විනාශ කරලා දාන්න ඕන කියලා හිතුවා. ඉතින් දෙවිවරු බලාගෙන ඉන්නවා. අද අමාවක දවසේ අපේ රැස්වීම් කටයුතු ඔක්කොම අඩාල වුණා. හැම අඩපොහොයකට සැරයක්ම අපි සැනසille මෙතෙන්ට ඇවිල්ලා අපේ රැස්වීම් කරගත්තා මේ රමණීය භූමි. මේකුන් ඇවිල්ලා මේක පිළිකුල් කරපු නිසා අපිට මේ සැරේ රැස්වීමත් හරි ගියේ නෑ. ඒ නිසා ඊළඟ රැස්වීම දවස වෙනකොට මේකුන් මෙහි වසන්ට ඕනේ. හරියටම පුරපෝය පායන් මේ නැගී එන දවසේ මහා මුහුද ගොඩට ගලා මේකුන් සියලු දෙනා වෙනසිය යුතුයි. මෙහෙම දෙවිවරු දේව සභාවක කතා වුණා. දෙවිවරු දේව සභාවේ මෙසේ කතා වෙනකොට ඒ දෙවියන් අතරින් එක දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවියා හරීම මේ අහිංසක හිතක් තිබිච්ච දෙවියෙක්. ඒ දෙවියා කැමති නෑ මිනිසුන්ට හානි වෙනවට. අනේ ඒ දෙවියා බොහොම දුකසේ කල්පනා කළා. අනේ මගේ දෑසට නම් මේ මිනිස්සුන්ට විපතක් වෙනවා පේන්න එපා. මම මේ මිනිස්සුන්ට මේ ගැන කලින්ම දැනුම් දීමක් කරන්න ඕන. ඉක්මනට මේ දූපතින් පැන ගන්න පුළුවන් පිළිවෙලක් හදාගන්න කියලා. එතකොට මේ මිනිස්සුන්ට අනතුරක් වෙන්නේ නැහැ නේ කියලා. ඒ දෙවියා මුළු දිවයිනම බබළුවාගෙන උතුරු දිශාවෙන් අහසේ පෙනී හිටියා. දැන් මේ දේවතාවා ඉන්නේ කොහමද පින්වතුනි? ආභරණ පළඳාගෙන සම්පූර්ණයෙන්ම දිලිහි දේවානුභාවයෙන් ආවා. ඇවිල්ලා කිව්වා එම්බා වඩුවෙනි දෙවියෝ තොප කෙරෙහි කිපුණා. මේ ස්ථානයේ තවත් නොබලා ඉන්න එපා. තව අඩමසක් කැවෑමින් මුහුද ගොඩට ගලනවා. එතකොට තොප හැමෝටම මරණයට පත් වෙන්න වෙනවා. ඒ නිසා ඉක්මනින් තව තියෙනවා දින 14ක් 15 ඉක්මන් කරලා නොබලා මෙතනින් පැන ගන්න පිළිවෙලක් හදාගන්න කිව්වා. ඒ ගැන කිව්වේ මෙන්න මෙහෙම. අද පටන් 15 දිනක රැයක් ගෙවුණු විට පෙරදිග අහසේ පුන්සඳ පායා එන විට සයුරෙන් මහරළ ගෙඩි වේගෙන් ඇදෙන විට මහදිය කඳටම හසු වී යයි මේ උතුම් රට නරයනි එයින් තොපහට අනතුරු වෙන්න එපා වෙනත් පිහිට ඇති තැනකට වහා ඵලයල්ලා. ඒ දෙවියා බොහොම අනුකම්පාවෙන් එහෙම කිව්වා. අනාගතේ අනතුරක් එනවාය. ඒ අනතුරට ඔබ රැකවල් හදාගන්න. දෙවියට කරන්න පුළුවන් දේ ඒක කිව්වා. ඒක කියලා ඒ දෙවියා නොපෙනී ගියා. ඒ දෙවියා නොපෙනී යනකොට තවත් දරුණු අදහස් ඇති දෙවියෙක් කල්පනා කළා. දැන් අර දේව පුත්‍රයාගේ වචනේ අහලා මේකුන් පැනලා ගියොත් එහෙම මේකුන් බේරෙනවා. නෑ. මේකුන් අපේ භූමිය කිලිටි කරා නම් මේකුන් සියලු දෙනා නැසී යන්න ඕන. ඒ නිසා මං මේකුන්ව මේ භූමියම රඳවන්න ඕන කියලා අර දෙවියා නොපෙනී ගියපු ගමන් මේ දෙවියාත් පෙනී හිටියා. මේ දෙවියා දකුණු දිශාවේ ඉඳලා අහස බබළුවාගෙන යාවේ. පින්වතුනි එතකොට ඒ දෙවියා ආවේ කොහොමද? අහස බබළුවාගෙන ආභරණ පැලඳගෙන. දැන් බලන්න දෙන්නෙක් එනවා දෙන්නම එක වගේ. දෙන්නම දිව්‍යානුභාවයෙන් යුක්තයි. හැබැයි දෙන්නාගේ අදහස් දෙකයි. පේනව නේද ස්වභාවය? දෙන්නෙක් එනවා දෙන්නම දෙවිවරු. දෙන්නම බබලෙනවා. දෙන්නම ලස්සනයි. හැබැයි දෙන්නාගේ අදහස් දෙකක්. එක්කෙනෙකුට වමනා කළේ අනේ මේ අය රැකේවා. එකෙකුට වමනා කළේ මේකුන් නැසේවා.
බලන්න මම ඒකයි කිව්වේ ආරම්භයේදීම හැමෝම බණ කියනවා. අපි කාගේ බණද අහන්න ඕනේ කියන එක ලොකු ප්‍රශ්නයක් නේ. ඒකට විසඳුමක් මේ දේශනාවේ තියෙනවා කියලා. බලන්න එකම වෙස් අරන් එන්නේ සමහරවිට. දැන් අද කාලේ ගත්තාම පින්වතුනේ ගොඩාක් මහජනයා මේ මුලා වෙලා යන්න හේතුව සිවුරු පොරවගත් අයනේ. සිවුරු පොරවගෙන අභ්‍යන්තරේ ආකල්ප හීනයි නම් අභ්‍යන්තරේ ශ්‍රද්ධාව නැත්තම් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි නම් සිවුරේ ඉන්නේ ලොකු ප්‍රශ්නයක් නේද එතන? ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මහා ජනයා බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් කියලා ලං වෙනවා. ශ්‍රාවක නොවන කෙනෙක් ළඟට. තමන්ගේ මොකක් හරි බයිලයක් කියන කෙනෙක් ළඟට ලං වෙනවා. අසත්පුරුෂයෙක් ළඟට ලං වෙනවා. බාහිරින් හොයාගන්න බැරුව යනවා. ඒකයි. ඒ නිසා පින්වතුනි මේ ජාතක පොතේ කියා දෙන කතාව බොහොම වටිනවා. අර දේවතාව අනිත් පැත්තෙන් ඇවිදින්න කිව්වා. එම්බා මිනිසුනේ දැන් කවුරු හරි බැබලි දෙවියෙක් ඇවිල්ලා උඹලාට මොන හරි කිව්වද? එහෙමයි ඇවිදින් කිව්වා. මොනවාද කිව්වේ? ලබන 15ක දා සඳ නැගෙන වෙලේ මුහුද ගොඩ ගලන්ට නියමයක් තියෙනවලු. අපි හැමෝටම අනතුරක් වෙනවලු වෙන පිහිටක් තියෙන තැනක් බලාගෙන යන්ටයි කියලා කිව්වා. එතකොට ඒ දෙවියා කියනවා නෑ ඒ දෙවියා උඹලා මෙහි ඉන්නවට කැමති නෑ. ඒ දෙවියා හරි ඉරිසියාකාරයා. ඒ නිසා ඒ දෙවියා කියන ඒවා ගණන් ගන්න එපා. මේ මුහුද ගොඩ ගලනවා කියලා වෙන දේවල්ද විකාර. මුහුදක් කොහොමද ගොඩට ගලන්නේ? ඒ නිසා උඹලා උඹලගේ පාඩුවේ හිටපල්ලා. කවුරුත් මෙහෙ යන්න ඕනේ නැත කිව්වා. නරේනි සයුරේ රළගෙඩි ගොඩ ගලන්නේ නෑ. මේ උතුම් රටත් සයුරදියට යට වෙන්නේ නෑ. බොහෝ නිමිති වලින් සොඳට මට පෙනී ගියා. බිය වෙන්න එපා කුමකට තොප ශෝක කරවුද? කෙලි දෙලින් තුටුව සතුටු සිතින් ප්‍රීති වේයල්ලා. බොහෝ කෑම බීම දැන් සතුටින් හොඳ හැටි කාපන්. මේ උදාර බිම හිතු මනාපේ හොඳින් වසාපන්. තොප හටවන කිසිදු බයක් මට නම් නොපෙනේ. දූ දරුවන් හා සතුටින් කාලේ ගෙවපන්. ඕන් එහෙම කිව්වා. දැන් මේ පැමිණි මේ මිනිසුන්ගේ විනාශේ කැමති ඒ දේව පුත්‍රයා බලන්ටකෝ කියලා කියපු කතාව. එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ කිව්වා. මොකුත් ප්‍රශ්නයක් නැහැ. උඹලා සතුටින් හිටපල්ලා කිව්වා. එතකොට දැන් දෙවිවරු දෙන්නේ කතා දෙකක් කිව්වා. ඒ දෙවියා එහෙම කියලා නොපෙනී ගියපු ගමන් අර මෝඩ වඩු නායකයා තමන්ගේ පිරිස කැඳෙව්වා. කැඳවලා කිව්වා මේ මං කියන එක අහපල්ලා. දකුණු දිසාවෙන් දෙවියෙක් අහසේ පෙනී සිට බියක් නැතුව හිටින් කියා ඇත්තම කීවා අපහට. උතුරු දිසාවේ දෙවියා අප බය කරන්ට හැදුවට බිය වෙන්න එපා කුමකට තොප ශෝක කරවුද? කෙලි දෙලෙන් තුටුව සතුටු සිතින් ප්‍රීති වෙල්ලා. අර වචනේ හැම ගෙල්ලා. දුරදිග විමසීම මොකුත් කළේ නැහැ. එහෙම් පිටින් ගිලලා ඒ ඔස්සේම හිත හිතා වාසය කළා. තමන්ගේ පිරිසටත් ඒ විදිහටම අවවාද අනුශාසනා කළා. ඉතින් ඒ රසයටම කෑදර 500ක් වඩු පිරිස මෝඩ වඩු නායකයාගේ බස ඇත්තක්ය කියලා අදහගත්තා. නමුත් නුවණින් සලකලා වැඩ කරන අර වඩු නායකයා තමන්ගේ පිරිස කැඳෙව්වා. පිරිස කඳවලා පිරිසට බොහොම ලස්සන කතාවක් කිව්වා. හරිම වටිනවා පින්වතුනි ජීවිතේට. අපිත් අපේ ජීවිතය ගැන හිතන්න ඕන මෙන්න මේ පිළිවෙලට. බලන්න මොකද්ද කිව්වේ? බලන් මිතුරනි මේ දෙවිවරු එකිනෙකා විරුද්ධ දේ කියා පාන්නේ. එක් දෙවියෙක් බය ඇති වෙන දේ කීවා, අනිකා කිසි බයක් නැතිව ඉන්ටම කීවා. ඒ ගැන මට සිතෙනා මේ දෙයත් අසාපන්. මේ තරම් ඉක්මනින් අප සැම වෙනසී යන්ට නම් එපා. හැමෝම එකතුව දැන් අපි නැවක් සදා ගමු. ගැඹුරට ඒ නැව සකසා හැමදේ අරගමු. දකුණු අහසේ සිට දෙවියා කීවේ ඇත්තනම් උතුරු දිසාවේ දෙවියා කී බස බොරු වී යයි. මුහුද ගොඩගලා විපතක් සිදු වුණොතින් ඒ නැව ඒ විපතේදී උදව් වනු ඇත. හරි ලස්සනයි හිතපු විදිහ.
කිව්වම අපිට මේ වචන දෙකෙන් එකක්වත් හරියට හිතා ගන්න බෑනේ. නමුත් අපිට අනාගතයේ රැකවරණය තියෙන විදිහේ දෙයක් හදාගනිමු. ඇයි හේතුව අපි ගත්තොත් එහෙම දකුණු දිසාවේ ඉඳලා දෙවියා කිව්වේ මුහුද ගොඩ ගලන්නේ නැහැ කියලා. හරි ගොඩ ගලන්නේ නැත්තම් තියෙන ප්‍රශ්නයක් නැහැනේ. ගොඩ ගලන්නේ නැත්තම් අනතුරුකුත් නැහැ. හැබැයි උතුරු දිසාවේ දෙවියා කිව්වා මේ මුහුද ගොඩ ගලනවා කියලා. හදිසි හරි ප්‍රශ්නේ ඉන්නේ කුමක් වුණොත්ද? මුහුද ගොඩ ගැලුවොත්. මුහුද ගොඩ ගැලුවොතින් අපිට පිළිසරණක් තියෙන්න ඉපෙයි. මුහුද ගොඩ ගලන්නේ නැහැ කියලා අතපය වකුටු කරගෙන ඉන්න පුළුවන්. ගොඩ ගැලුවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩ ගැලුවොත් බලන්න හිටපු විදිහ. පින්වතුනි ජීවිතය ගැන එහෙම හිතන්න ඕන. ජීවිතය ගැන අපි හිතිය යුත්තේ ක්‍රමයට. අපි මේ ජීවිතය ගත කරනකොට අපිට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච මොහොතේ අපි කළ යුතු දේ තමයි හොඳට ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක. නමුත් ඊට කලින් අපි මැරෙන්න බෑද? මැරෙන්න පුළුවන් නේ. අපිට පේනවනේ මිනිස්සු පාරේ තුටේ මැරෙනවා, වාහනවල හැප්පිලා මැරෙනවා, වෙන හදිසි අනතුරු වලින් මැරෙනවා, මිනිස්සු නිදාගෙන ඉද්දි ගෙවල් කඩාගෙන යනවා, වාසංගත එනවා, ත්‍රස්තවාදී ප්‍රශ්න එනවා, අන්තවාදී ප්‍රශ්න එනවා. මිනිස්සු එකපාර කලබල වෙනවා, කලබල වෙලා මිනිස්සු ගහමරා ගන්නවා. කොච්චර දේ තියෙනවද මැරෙන්න? මැරෙන්න තියෙන දේවල් ගැන කතා කරන්න ගත්තොත් එහෙම අපිට ඊට වඩා ලේසි මේ නොමැරෙන අවස්ථා මොනවාද කියලා හොයන එක. මොකද මැරෙන්න තමයි අවස්ථා වැඩිම. මොකක් නිසාද නොමැරී ඉන්නේ? බලන්න කණ්ඩ ගන්නන මේ කෑම ටික හිර වෙලා විස වෙලා කොච්චර මැරෙනවද? වතුර ටිකක් බොන්න ගිහිල්ලා ඒ වතුර ටික ඉහමොලේ ගිහිල්ලා කොච්චරක් මැරෙනවද? ඒකයි. මරණයට ඕන තරම් අවකාශ තිබේ. මරණයට තිබෙන්නා වූ ඒ අවකාශ දකිනා කෙනා හොඳට නුවණින් සැලකිය යුතු නැද්ද? මේ මනුස්ස ජීවිතේ අහිමි වෙද්දි මනුස්ස ජීවිතෙන් පස්සේ අපට තියෙන රැකවරණය මොකද්ද කියලා බැලිය යුතුයි. ඒ උදෙසා නේද සත්පුරුෂයෝ බණපද කියන්නේ. හොඳට සුගති රැකවරණ හදාගන්න, හොඳට පින් කරගන්න. පින් කර ගැනීම පිණිස ලැබිච්ච අවස්ථාව අහිමි කරගන්න එපා. දැන් බලන්න මේ දිනවල ධාතුන් වහන්සේලා වඳින අවස්ථාව උරුම කරලා තියෙනවනේ. මේ ධාතු වන්දනා පින අහිමි කරගන්න එපා. ඇයි මේ? කුමක් පිණිසද මේ? පින රැස් කරලා දීම පිණිසයි. හොඳට තේරුම් ගන්න පින්වතුනි. ඉතින් කියනවා ඉඳින් උතුරු අහසේ සිට දෙවියා කී බස ඇත්ත වුණෝතින් දකුණු දිසාවේ දෙවියා කී බස බොරු වෙනවාමයි. එවිට අපට මේ රට හැර යන්න වෙන්නේ නැහැ. යම් හේකින් මුහුද ගලා යට වී යන විට ගොඩවීමේ නැවට හනික එතරට යාගමු. අපි එතරට යන්න අපිට රැකවරණ පිණිස නැවක් හදමු කිව්වා. නැවක් හදාගමු අපි. මේ භූමියේ ඕන තරම් ගස් තියෙනවා. අපි මේ ගස් කපලා හිට ලීරලා නැවක් හදමු. තියෙන දෙයින් පිහිටක් හදාගමු. හරිම ලස්සනයි. මේ ජාතක කතාව කියනකොට ලොකු සතුටක් ඇති වුණා මට. කල්යාණ මිත්‍රයෝ අපට දීලා තියෙන පිහිට. කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපිට දීලා තියෙන පිහිට පින්වතුනි. ඇයි මේ අපිට තියෙන දෙයින් අපේ ජීවිතේට රැකවරණයක් හදාගන්න නේද කල්යාණ මිත්‍රයෝ හැමතිස්සෙම උදව් කරන්නේ. සෑය වඳින්න කියනවා. ඇයි සෑය වඳින්න කියන්නේ? සෑය තියෙනවානේ. බෝධීන් වහන්සේ වන්දනා කරන්න කියනවා. බෝධීන් වහන්සේලා තියෙනවානේ වැඩ ඉන්නවනේ. හොඳට පින් කරගන්න කියනවා. ඇයි පින් කරගන්න කියන්නේ? හොඳට පින කරගන්න අවස්ථාව තියෙනවානේ. මේ අවස්ථාව අඳුනගෙන අපි ජීවිතේට රැකවන්න හදාගත්තොත් එහෙම යම් දවසක ජීවිතේට අනතුරු වෙද්දී අපට ගොඩ වී යන්න නැවක් තියෙනවා. ඇත්තම බස කිමෙයි කියා තේරුම් ගන්නට බෑනේ. මුලින් ඇසූ දේ හරිය කියා පිළිගන්නටත් බෑනේ. දෙවනුව දෙවියා කී බස අත්හැරලත් බෑනේ. යමෙක් නුවණැසින් විමසා මේ දෙකට මැදින් සිට ඇත්ත කුමක් විය හැකිදයි තෝරාගත යුතු. එහෙම වුණොත් ඒ මිනිසා බේරී යනු ඇත. ඉතින් එතකොට නුවණැති වඩුනායකයා ඔන්න ඔහොමයි කිව්වේ. ඒ නුවණැති වඩුනායකයාගේ වචනේ අර මිනිස්සු
බොහෝම සතුටින් පිළිගත්තා. පිළිඅරගෙන හිට ඒ මිනිස්සු ඉක්මන් වෙලා බොහොම මේ කලබලෙන් වෙහෙස මහන්සියෙන් නැවක් හදන්න පටන් ගත්තා. දැන් මේ මිනිස්සු නැව හදනවා. නැව හදද්දී අනිත් අය මොනවා කියන්නේ ඇද්ද? ඕන් අනිත් අය පටන් ගත්තා. අනේ ඕයි ඔහෙලා මේ නිකන් බොරුවට මේ නිකන් කොරාහේ කිඹුල්ලු බලන්න එපා. මේ මුහුදක් ගොඩ ගලනවායි කියලා බොරු බේගලයක් අහගෙන මොකක්ද මේ කරන්ට යන්නේ? ඔහෙලට විකාර, ඔහෙලට ඔල්මාද, ඔය නැව හැදිල්ල කිසි තේරුමක් නැහැ කියලා දැන් අර 500ක කාණ්ඩේ දැන් මෙතන සුළුපටු පිරිසක්ද 500ක් 500ක් බයින්ඩ පටන් ගත්තා. 500ක් අවලාද කරන්න පටන් ගත්තා. එතකොට බලන්න මිනිස්සෙක් යන් යහපතක් කර ඉද්දී ඒකට එහෙම් මෙහෙන් විස ඇතුල් කරන අය නැද්ද? ඒ කලත් ඉඳලානේ. දැන් අදත් එහෙම නැද්ද? ඕන්න සෑ වන්දනාවක් කරනවා. සෑරජානන් වහන්සේට පළවැල පූජා කරනවා. පළවැල ගොඩාක් අරන් ගිහිල්ලා පිරිස පළවැල පුදනවා. මේ ඉන්න පිරිසක් පැත්තක ඉඳලා මේ කියනවා මේ ඕයි පිස්සුද? ඔය සෑරජානන් වහන්සේලාට ඔහොම පළවැල පූජා කරන්නේ. අපරාධේ පළවැල. ඕන්න පිරිසක් ඉන්නවා. හදාගන්න නැවට දොස් කියන පිරිස් අදට නැතිද? ඉන්නවා. ඊළඟට ඒ වගේම තවත් කියවනවා. ඔන්න මහා පින්කමක් කළොත් ඒ පින්කමට කියනවා ඔය දේවල් කරලා හරියාවිද? ඕවාද දැන් 13 වහන්සේලා වඳින විට කියනවා ධාතු ඇඳීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද මොනවද මේ කරන්නේ? නැව හදනවට බාධා කරනවා. සිල්පද කියලා එකක් නැහැ කියනවා. නැව හදනවට බාධා කරනවා. බුදුන් උපන්නේ මේ ලංකාවේ මොනවට දඹදිව වඳිනවද කියනවා. නැව හදනවට බාධා කරනවා. අඳුන ගන්න පින්වතුනේ. මේ ඔක්කොම නෞකාව හදා ගන්නවට කරන බාධා. හැබැයි නුවණැති දනෝ කුමක්ද කරන්නේ? නැව හදනවාමයි. ඇයි හේතුව? නැවේ තියෙන රැකවරණය දන්න නිසා. මුහුද ගොඩ ගැලුවත් එකයි නැතත් එකයි. නැව වටිනවා. හදිසි මුහුද ගොඩ ගැලීමක් ආවොත් නැවේ රැකවරණය තියෙනවාමයි. එහෙම දූරදර්ශී නුවණැත්තා කියන කෙනා. නුවණැත්තා කියන කෙනා දුරදිග බලනවා. දුරදිග බලන කල්යාණ මිත්‍රයෙක් අපිට මුණ ගැහිච්ච නිසා ওই කලින් කලට පැමිණිච්ච උපද්‍රව කීයකදී අපි රැකවරණ හදාගත්තද? දුරදිග බැලීම නිසා. දැන් අපේ ගුරුදේවයන් වහන්සේ ওই වසංගත රෝගී තත්ත්වය පැන නගිනකොටම විදේශ අසපුවල වැඩ හිටපු අපේ ස්වාමීන් වහන්සේලා වහා කැඳෙව්වා. සමහරවිට ඒ කාලේ මේ දායකයෝ විදේශ අසපුවල මේ ඇතැම් පිරිස් අසපුවලට සම්බන්ධ පිරිස් මේ ඒකට හරියට නොයෙක් නින්දා අපහාස කළා. දැන් මේ අනතුරක් වෙච්ච ගමන් පැනලා ගියා මේ බන කී හිටියට පුදුම බයක් නේ කියලා. දුර දකින්න බෑනේ. දුර දකින්න පුළුවන් ගුරුදේවයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වහා කැඳවනකොට භික්ෂුන් වහන්සේලා ඉක්මනින් පැමිණියා. ඒ නිසා වසංගත රෝගී තත්ත්වය හේතු කරගෙන ලෝකේ බොහෝ රටවල් අසරණ වෙලා මහා ජනයාට පාරට බහින්න බැරි තත්ත්වයට එනකොට අපේ ස්වාමීන් වහන්සේලා ඒ රටවල් වල හිර වෙලා අසරණ වුණේ. අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද මේ වසංගත රෝගී තත්ත්වය ලංකා භූමියේ මහා භයානකට පැතිරෙන්න පෙරම මේ ලංකා භූමියට පැමිණිලා ආරක්ෂා වුණා. දුර දැකීම නිසා මම ඒ කාරණේ කිව්වේ මේ දුර දැකීම කියන එක තේරුම් කරන්න. ඒ දුර දකින්නවා කියන එක පින්වතුනි හැමෝටම කරන්න බෑ. මේක නුවණැත්තෙක් කරන එකක්. ඉතින් මේ නුවණැති වඩුනායකයා තමන්ගේ පිරිසට කිව්වා අපි යම් අරමුණක් ඇතුවන මේ නැව හදන්නේ. මොහොත ගොඩ ගැලුවත් නැතත් අපිට මේ නැව හැදීම පාඩුවක් වෙන්නේ. ඒ නිසා අපි නෞකාව හදමු කියලා. මේ අය දැන් අර ඔක්කොමලා එකතු වෙන්නේ නේ. ඒ නිසා 500ක් දෙනා එකතු වෙලා 500ට යාන්තමට නැග ගන්න පුළුවන් වෙන විදිහට නෞකාව හැදුවා. ඉතින් බොහොම මහන්සි වෙලා කැප වෙලා දවස් 15නේ. ඉතින් කොහොම හරි යන්තමට නැවක් අටව ගත්තා.
ඉතින් මේ අර මෝඩ වඩුවාගේ පිරිස අර නැව හදලා ඉවරුණාට පස්සේ අර පිරිසත් එක්ක ඇවිදිල්ලා මේ ඔච්චම් කරන්න පටන් ගත්තා. මේ බලාපල්ලා මේකු මහන්සියලා දාඩිය දාගෙන නැවක් හදලා නොවේ කියලා. එදා මේ නුවණැති වඩු නායකයා තමන්ගේ පිරිසට කතා කරලා කිව්වා දැන් වටින පහේ බඩමුණට තියෙනවා ඔක්කොම අරගෙන ඇවිල්ලා මේ නැවේ පිළිවෙලකට අඩුක් කරලා නැවට ගොඩ වෙලා ඉමු. අද රෑ 5 වෙනකන් අපි ඉන්නේ නැවේ. මොහොඳ ගොඩ ගන්නවා නම් අදනේ සිද්ධ වෙන්නේ. මොහොඳ ගොඩ ගැලීම සිද්ධ වෙච්චි ගමන් අපි නැවේ හිටියොත් අපි බේරෙනවා. මොහොඳ ගොඩ ගැලුවේ නැත්නම් අපි හෙට දවසේ නැවෙන් බැහැලා අපේ කටයුතු වලට යන්න කිව්වා. බලන්න තිබ්බ බුද්ධිමත්කම. හරි බුද්ධිමත් නුවණැති වඩු නායකයා. ඉතින් මිනිස්සු ඒ අනුවම කටයුතු කළා. ඔන්න පුරපෝයේ දවසේ එළඹුණා. මුහුදු රැළ ගොඩට ඇදී ආවා. ටික මුහුදු රැළ එනවා. ඇවිදින්ලා මුලින්ම 3 දක්වා ජලයෙන් යට වුණා. ඒ වගේම පුරුෂ ප්‍රමාණයට වේගෙන් දියකඩක් ඇවි මිනිස්සු යට කරගෙන ගියා. එසැනින්ම තල්ගසක් උසින් තව දියකඳක් පැනී නැගී දිවයින ඇතුළට රළ කඩා වැදුනා. නැවතත් තල්ගස් 7ක් උසින් මහා දියකඳින් මුළු ප්‍රදේශයේම යටකොට ගොස් නැවත මුහුදට ගසාගෙන ගියා. අර රසයට ගිජු නොවි උපාය කුසලතාවෙන් යුතුව නුවණැතියාත් එක්ක හිටපු පිරිස අර නැවේ හිටපු නිසා නැව මෙහෙම ඉහළට එසවුණා. මහා සැඩ දිය කඳටවත් ඒ අයට හානි කරන්න බැරි වුණා. පින රැස් කළොත් පින්වතුනි එහෙමයි. සංසාර ගමන හරි භයානකයි. භයානක සසරේ නොගිලී ඉන්න පුළුවන් පින කියන නැවෙන්. ඒ නිසයි මේ පින රැස් කරන්න කියලා නුවණැති සත්පුරුෂයෝ නිතර කියන්නේ. පින රැස් නොකළොත් වෙනසෙනවාමයි. අර කට කියව හිටපු නැව හදනවාට බැන හිටපු පිරිස කතා කරගන්නවත් බැරුව සම්පූර්ණ සැඩදිය කඳට අහු වෙලා වෙනසුණා. අනෙක් 500ක් දෙනා බේරුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත දේශනා කරලා අවසානයේ භික්ෂූන්ට මෙන්න මෙහෙම අවවාද කළා. තමන්ගේම වරද නිසා ඉදිරියේ විපත් වෙන්න පුළුවනි සිතා නුවණින් සලකා වැඩකොට මුහුද මැදට සුවසේ ගිය වඩුවන් විලසට නිවැරදි ලෙස අනාගතයේ යහපත හඳුනාගෙන නුවණැත්තා කිසිම කලක ස්වල්ප යහපතත් අත්හැර දමන්නේ නෑමයි. නුවණැති කෙනෙක් නම් ජීවිතයට කරගන්න තියෙන ස්වල්ප යහපතවත් අත්හැර ගන්නෑ. මෝඩකමින් ලාභයටම ගිජු වී සිටි අනුවණයා හට ඉදිරියේ විය හැකි අනතුර දැක ගැනීමේ නුවණක් නම් නැත. මේ මොහොතේ කළ යුතු යහපත අත්හැර දමා සිටිනවා මුහුද රලින් වෙනසී ගිය මෝඩ වඩුවන් වෙන්නේ. මුහුදු රැලින් වෙනසිච්චි මෝඩ වඩුව වගේ ඒ කෙනා විනාශ වෙනවා. නුවණැතියා මරණින් මතු ලබන උපත ගැන පළමුව සලකා යහපත කළ යුතු වන්නේ. මුලින්ම කළ යුතු යහපත පසුව කරන්නට සිතා අත්හැර සිටියෝතින් ලෙඩ දුක් කරදර ඇති වී ඒ සියල්ල අතපසු වී යන්නේ. එනිසා විමසා හැම විට යහපත කරනා නුවණැතියා මුලින්ම යහපත කරයි තමාට අතුපසු වී නොයයි. ඉතින් හොඳට මේක හිතට අරගෙන තමන්ගේ ජීවිතයට රැකවල් සලසගන්න මහන්සි ගන්න. ඔය දහම් කතාව ශ්‍රවණය කරද්දී වුණත් හොඳ සිහි කල්පනාවෙන් කරන්න. මොකද එකම වේසෙන් තමයි දෙගොල්ලම එන්නේ. දැන් මේ දෙන්නාම ආවේ දිව්‍ය වේසෙන් ඇවිදලා කිව්වේ කතා දෙකක්. ඒ නිසා එකම වේසෙන් එනවා. අපි බුද්ධිමත් වෙන්න ඕනනේ. අපි බුද්ධිමත් නොවුනොත් අපේ රැකවරණය අපිට අහිමිලා යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි අනාගතේ විය හැකි අනතුර නොසලකා මේ මොහොතේ ලැබෙන ලාභයට පමණක් ගිජුව දේවදත්ත කටයුතු කළේ අද පමණක් නෙවෙයි. ඔය පෙර ආත්මෙත් ඔය විදිහමයි. ඔහුගේ වචනේ හරිය කියලා පිළිගෙන වැඩ කරපු පිරිසත් ඔහුත් එක්කම විනාශ වෙලා ගියා. මහණෙනි එකල මෝඩ වඩුනායකයාව හිටියේ දේවදත්ත. දකුණු දිසාවේ සිට පැමිණිලා බොරු කියලා පිරිස අනතුරේ හෙරපු අදහැමි දෙවියාව සිටියේ කෝකාලික.
උතුරු දිසාවේ සිට ජනයා කෙරෙහි අනුකම්පාවෙන් සත්‍ය පැවසූ දැහැමි දෙවියාව සිටියේ අපගේ සාරිපුත්තයෝ. පිරිසත් සමග සිය දිවිය බේරාගත් වඩුනායකයාව සිටියේ මහා බෝධිසත්වයෝ වන මමය කියලා ශාස්ත්‍රුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් අපි හැම දෙනාට අපේ ජීවිතයට විශාල අර්ථයක් මේ ජාතක පුවතින් සලසා ගන්න පුළුවන් පින්වතුනි. නුවණ වැඩෙන බෝසත් කතා 46 වෙනි පොත තුලයි මේ ජාතක කතාව අන්තර්ගත වෙන්නේ. සමුද්ද වාණිජ ජාතකයේ පින්වතුන්ලා යලි යලිත් කියව ගන්න, කරුණු විමසන්න, මේ දේශනාව යලි යලි ශ්‍රවණය කරන්න, තමන්ගේ ජීවිතයට යහපත සලසා ගන්න. ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මොහොතේ අපි කොයි කාටත් මේ දුක්ඛිත වූ සංසාර සැඩ සයුරේ නොගිලෙන ජීවිතයක් පිණිස පුණ්‍ය නෞකාවක් සකස් කරගන්න අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මය සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දිවිඳු සතරවරන් දෙවිවරු ප්‍රධාන සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පින් අනුමෝදන්ව ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට විශේෂයෙන් අද දවසේ උපන්දිනය යෙදෙන පින්වත් සවින්ද අතුඩුවගේ පුතාටත් ඒ වගේම අනුලා සේනානායක මෑණියන්ටත් දෙවියෝ සියලු ආරක්ෂා සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දානය සිදු කළ පින්වතුන්ලගේ ප්‍රධානතම අරමුණ අද දවසේ උපන්දිනයේ යෙදෙන පින්වත් සවින්ද අතුළුවගේ පුතාටත් දෙවන දිනට උපන්දිනය යෙදුනා වූ පින්වත් අනුලා සේනානායක මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා කියලා සෙත් පැතීම. ඉතින් සවින්ද අතුළුවගේ පුතාටත් පින්වත් අනුලා සේනානායක මමටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා ඒ දෙදෙනාම නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ සම්බුද්ධ සසුනේ පිහිට පිළිසරණ සලසාගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා. අප්‍රේල් මාසේ 6 වෙනි දිනට උපන්දිනය යෙදෙන මිය පරලොවයන්ට යෙදුනා වූ SAM සේනානායක පියාණන් හට සියලුම පින් අනුමෝදන් වෙලා ඒ පියාණන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම පින්වතුන්ලා නමින් මියගිය සියලු ඥාති සමූහයා මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඉක්මන් භවයකදීම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළේ නාවන්තිඩිය පිළියන්දර පදිංචි පින්වත් චමින්ද අතුළුවගේ මහත්මයා සහ දීප්ති අතුළුවගේ මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළ විසිනුයි. ඉතින් ඒ පින්වතුන්ලාටත් අද දවසේ උපන්දිනයේ යෙදෙන සවින්ද අතුළුවගේ පුතාටත් ඒ වගේම අනුලා සේනානායක මෑණියන් හටත් මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට දියුණුවටපත් වෙත්වා. ඒ පින්වත් සවින්ද අතුළුගේ පුතාගේ ඇතුළු පවුලේ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධා යම්තාක් වෙද්ද සියල්ලම දුරු වෙලා සැනසිල්ලෙන් යුතුව තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නටත් දහමේ හැසිරෙන්නටත් පින්වතුන්ලා හැම දිනාට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල කල්යාණ මිත්‍ර ඇසුරේ හොඳට ධර්මයේ හැසිරලා හොඳට පින් කරගෙන පිනෙන් කුසලයෙන් සකස් කරගත්ත සොඳුරු නෞකාවක් තමන්ගේ ජීවිතේ පිහිට පිණිස හදාගන්නට හැම දිනාට වාසනාව ලැබේවා.
හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.